එදුරුවරු ආචාර්යවරු ගුරුවරු පුහුණු කිරීම සඳහා ධර්මපාල පරපුර රත්නපුර ශාඛාව විසින් සංවිධානය සන්තෝෂයි. ඒ සඳහා ආරාධනා කළ මේ ප්‍රදේශයේ රත්නපුර දිසා සභාව ධර්මපාල පරපුරෙහි දිසා සභාවට අදාළව කටයුතු කරන සියලු දෙනා ඒ වගේම අපේ වසන්ත බණ්ඩාර දොස්තර මහත්මයා සේනාරත්න ද සිල්වා මහත්මයා මේ වෙලාවේදී නම් වශයෙන් සඳහන් කරන්නට ඕනේ. එතුමන්ගේ පැදියත් දීම මට ආරාධනා කිරීමට සිද්ධ වුණා. හම්බ වුණා. මල් නැතුවට කමක් නැහැ. මම එනකොට මේ මල් කතාවක් මම දැක්ක ටීවී එකේ ගහලා තියෙනවා. ඒකේ ගහලා තියෙන හරි ලස්සන කොටස. බොක්කෙන් මල් කඩපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් ලොක්කෙක් වෙන්න පුළුවන් කියලා. බොක්කෙන් මල් කඩපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් ලොක්කෙක් වෙන්න පුළුවන්. මම කැමති කාරණාවක් දෙකක් කතා කරන්න බොහොම කෙටියෙන්. එතන ඉන්නේ ගුරුවරු. ද ආචාර්යවරු. දහම් පාසල් වල ඉන්නේ ගුරුවරුද ආචාර්යවරු. ගුරුවරු ආචාර්යවරු නෙමෙයි. ආචාර්යවරු නෙමෙයි. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයක් තියෙන්නේ ගුරු මණ්ඩලයක් තියෙන්නේ. ආචාර්ය මණ්ඩලයක්. ගුරු මණ්ඩලයක් නැහැ. දෙකම තියෙනවා. දෙකම තියෙන්න විදිහක් නැහැ. ඔව් දෙකම තියෙන්න පුළුවන්. ගුරුවරු කියන්නේ ආචාර්යවරුද ආචාර්යවරු කියන්නේ ගුරුවරුද ගුරුවරයා කියන්නේ ආචාර්යවරයාට කියන පර්යාය පදයක්ද හිතන විදිහ. ගුරුවරයා කියන්නේ ආචාර්යවරයාද ඉංග්‍රීසියෙන් ගුරුවරයාට කියන්නේ ටීචර් තමයි ආචාර්යවරයාට කියන්නේ ටීචර් තමයි. හැබැයි ගුරුවරයාට වඩා ආචාර්යවරයා වෙනස්. ආචාර්යවරයාට වඩා ගුරුවරයා වෙනස්. ආචාර්යවරයා කියලා කියන්නේ දැනුම සම්ප්‍රේෂණය කරන්නාට. ගුරුවරයා කියන්නේ ශික්ෂණය කරනු ලබන්නාට. ඒකද? एक स्टैंड लेकर मैंने और नहीं स्टैंड लेकर मैं और नहीं गुरुवरයා කියන්නේ ශික්ෂණය කරන්නාට ආචාර්යවරයා කියන්නේ දැනුම සම්ප්‍රේෂණය කරන්නාට. දැනුම සම්ප්‍රේෂණය කිරීමයි ශික්ෂණය කිරීමයි කියන්නේ දෙකක්. එකකට එකක් වෙනස්. ඒක එකක් නෙවෙයි. මට ඒක හොඳට පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. දිසාපාමුක් කියන්නේ ආචාර්යවරයෙක්ද ගුරුවරයෙක්ද? ආචාර්යවරයෙක්. ඒක තමයි. ගුත්තිල ආචාර්යද ගුත්තිල ගුරුද? පඬිත්. ආයේය ඇදුරු ගුත්තිල ඇදුරු ගුත්තිල ආචාර්ය ගුත්තිල ගුරු ගුත්තිල නෙවෙයි. ගුත්තිල ගුරුවරයෙක් නෙවෙයි ආචාර්යවරයෙක්. දිසාපාමොක් ගුරුවරයෙක් නෙවෙයි ආචාර්යවරයෙක්. මගේ බුදුහාමුදුරුවෝ ගුරුවරයෙක් ආචාර්යවරයෙක් නෙවෙයි.
දැන් නිකන් මොකක්ද වගේ. ඒක වෙනස මේකයි ආචාර්යවරයා යනු දැනුම සම්ප්‍රේෂණය කරන්නයි ගුරුවරයා යනු ශික්ෂණය කරන්නයි. තමන් විසින් හදපු අඩපු තමන්ගේම සිසු දරුවාගේ අත ආයුධයක් ලබා දීලා මිනිසුන් මරන්නට මෙහෙය වූ දිසාපාම ගුරුවරයෙක් නෙවෙයි. ආචාර්ය. ඒක ආචාර්යවරයෙකුට කරන්න පුළුවන්. ගුරුවරයෙකුට කරන්න බැහැ. ඒ වගේමයි අඟුලිමාලේ හදන්න එද අද ආචාර්යවරුන්ට පුළුවන් ගුරුවරුන්ට බැහැ. අඟුලිමාල පරම්පරාවක් හැදෙන්නේ නැහැ. දෙයියනේ කියලා වැටුපට පමණක් සටන් කරනු ලබන්නා වූද වැටුප උදෙසා කැපවන්නා වූද වවුචරයකින් තොරව කතා කිරීමට නොහැකි වන්නා වූද පරපුරක් ගුරු පරපුරක් වන්නේ නැහැ. ආචාර්ය පරපුරක් නිසා. ගුරු කියන වචනයෙන් තමයි ගෞරව කියන තද්දිත පදය හැදෙන්නේ. ආචාර්ය කියන එකෙන් එහෙම හැදෙන්නේ නැහැ. ගුරු කියන පදේ තද්දිත පදයක් දක්වා වර්ධනය වෙනකොට තමයි ගෞරව කියන්නේ. ඒ ඓතිහාසික වෙනවා වගේ පුරාණ පෞරාණික වෙනවා වගේ ගුරු ගෞරව වෙනවා. ගුරු ගෞරවය කියලා කියන්නේ උවමනාවක් නෑ. ගෞරව කියන්නේ ගුරුවරයාට හම්බ වෙන එකක් තමයි. ආචාර්ය කියලා කියන වචනේ එහෙම එකක් නෑ. ඒකින්ද තමයි ඔය හැම පාන්කඩේකටම ආචාර්ය කියලා දාන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්. ඕනේ පාන්කඩේකට ආචාර්ය කියලා දාගත්තා. හොඳම පාන්කඩේකට ඕනම ආචාර්ය කියලා දාගත්තා. ඒ කියලා කියන්නේ ඒ ආචාර්ය හා මහාචාර්යකම රඳන්නේ දැනුමම. දැනුම කියන්නේ වැඩක් නැති දෙයක්. මේ වගේ ඇති ඔලොපොලොප්පක් වෙයි. නමුත් මම ඒක සාධනය කරනවා දැන්. ගුරුවරයා සහ ආචාර්යවරයා අතර තියෙන වෙනසින් දහම් පාසල් වලට වැඩක් නෑ ආචාර්යවරු. දහම් පාසලට ඉන්න ඕන ගුරුවරු. ගුරුවරයා කියන්නේ දරු පරපුරට මඟ පෙන්වන්නා වූ කෙනෙක්. දැනුම දෙන කෙනෙක් විතරක් නෙවෙයි. ගුරුවරයෙක් ඇතුලේ ආචාර්යවරයෙක් ඉන්න පුළුවන්. ආචාර්යවරයෙක් ඇතුලේ ගුරුවරයෙක් ඉන්න විදිහක් නැහැ. ඒක තවත් මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද ඇත්තටම උගන්වනවා කියන්නේ? ඇත්ත වශයෙන්ම මට තේරෙන විදිහට මම අද උදේ ගුරු පුහුණු පාඨමාලාවක හිටියේ. දැන් අද හැන්දෑවේ ගුරු පුහුණු පාඨමාලාවක හිටියේ. ගිය සතියේ ගුරු පුහුණු හිටියේ. හුඟා ගුරු පුහුණු වැඩසටහන් වලට මම යනවා. ඒක නිසාම විවිධ වැඩසටහන් සඳහා මට කියනවා දෙයනේ කියලා රත්නපුරේ නම් ආයෙ කියන්න එපා. මේ ලංකාවේ දැනට ආචාර්ය නමින් හඳුන්වනු ලබන මේ ගුරු භූමිකාව නමින් අප විසින් ගෞරවයෙන් හඳුන්වනු ලබන කාර්යභාරය වෘත්තියක් බවට පත් කරගත්ත පිරිස කරන්නේ මෙන්න මේක විතරයි. දල වශයෙන් මම මේ කියන්නේ අතරින් පතර එහෙම නොවන අය ඉන්න පුළුවන්. තමාගේ මස්තිෂ්කය සතු විශාල දැනුම් සම්භාරයෙන් පොඩි කොටසක් කොපි කොට සිලෙක්ට් කොට කොපි කොට
ශිෂ්‍යයාගේ මස්තිෂ්කය ඔහු විසින් ස්වේච්ඡාවෙන් අරගන්නේ නියම කොට එහි පේස්ට් කරන්නාය. දැන් ගුරු කාර්යභාරය. ආචාර්ය කාර්යභාරය. ගුරු නෙවෙයි. වර්තමානයේ ඉගෙනීම් කියලා කියන එක කරන්නේ එහෙම තමයි. ඒ කියන්නේ තමාගේ මස්තිෂ්කය සතු දැනුම් සම්භාරයෙන් කොටසක්, ඉතා පුංචි කොටසක් සිලෙක්ට් කොට කොපි කොට ශිෂ්‍යයාගේ මස්තිෂ්කය විවර කොට එහි පේස්ට් කරන්නාය. නිවැරදිව පේස්ට් වී ඇත්තැයි චෙක් කිරීම එක්සෑම් නම් වන අතර නිවැරදිවම පේස්ට් වී ඇතැයි කිව හැකි වීම සමත් වීම නම් වන්නේය. නිවැරදිවම පේස්ට් වී ඇතැයි තහවුරු කරගත් පසු සර්ටිෆිකේට් නමින් කඩදාසියක් නිකුත් කරනු ලබන අතර එයට පේස්ට් කර ගැනීමේ ශක්‍යතාව මත රැකියාවක් ලැබෙන්නේ. මේක තමයි ඉගෙනුම් කාර්යභාරය කියලා කියන්නේ. ගුරුවරයා දන්න බොහෝ જાති තියෙනවා. මේ ගොඩාක් જાති වලින් විෂයයන් ගොඩක් දන්නවා. පොඩි කොටසක් සිලෙක්ට් කරනවා, කොපි කරනවා, ශිෂ්‍යයාට පේස්ට් කරනවා. හරියට පේස්ට් වුණාද කියලා බලන්න පේපර් එකක් දෙනවා. සමහරුන්ට පේස්ට් වෙලා නැති බව, සමහරුන්ට හොඳටම පේස්ට් වෙලා තියෙන බව අපිට තේරෙනවා. පේස්ට් වෙච්ච එක දෙයනේ කියලා සර්ටිෆිකේට් අරන් ජොබ් ගන්නවා. පේස්ට් වෙච්ච නැති එක දෙයනේ කියලා රටට වැඩක් ඇති වැඩක් කරමින් රට දියුණු කරනවා. මම දන්නේ මට තේරෙන අධ්‍යාපන ක්‍රමයේ මේ. එතකොට මොකටද අපි මේ විදියට පේස්ට් කරන්නේ? මට දැනගන්න ඕනි මේ වගේ දැනුම් සම්භාරයක් ශිෂ්‍යයෙකුට මොකටද දෙන්නේ? දැන් උදාහරණයක් මම ගන්නම්. ලංකාවේ ගංගාවන් පිළිබඳව, ලංකාවේ ජලාධාර ප්‍රදේශ පිළිබඳව, ලංකාවේ වාරි මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම් සම්භාරයක් ශිෂ්‍යයෙකුට දෙන්න පුළුවන් ගුරුවරයෙකු විසින්. ලංකාවේ මෙන්න මෙච්චර පළාත් තියෙනවා. පළාත් ප්‍රමාණය මෙච්චරයි. ගංගා ප්‍රමාණය මෙච්චරයි. ගංගාවේ ජල ප්‍රමාණය මෙච්චරයි. ලංකාවේ ජල ප්‍රමාණය භූමි ප්‍රමාණය මෙච්චරයි. ඒවායේ වැව් ප්‍රමාණය මෙච්චරයි. වැව් මෙතෙක් ප්‍රමාණයක් ඉදි කරනු ලැබුවේ අසවලා විසින් යයි අප වෙත දෙනු ලබන සෑම තොරතුරක්ම ශෛලයක් ලෙස මස්තිෂ්කයේ තැන්පත් කරගනු ලැබීමෙන් අපට වෙන යහපත මොකක්ද? අපි මේවා මතක තියාගත්තාම අපිට වෙන දේ මොකක්ද? මොකුත් මට කියන්න බුදු පියාණන් වහන්සේ වස්වැසූ ස්ථාන ටික හරියට කටපාඩමින් කීමට හැකියාවක් ඇති දරුවා යම් හොඳ බෞද්ධයාද? ලංකාවේ ජලය පිළිබඳ, ජලාධාර පිළිබඳව, ගංගා පිළිබඳ හරියටම දන්නා වූ තැනැත්තා යනු ලංකාවේ ගංගා සුරක්ෂිත කරන්නාද? ලංකාවේ වනාන්තර පිළිබඳ හොඳටම දන්නා තැනැත්තා යනු ඒ වනාන්තර ආරක්ෂා කරන්නා වූ තැනැත්තාද? ලංකාවේ වනාන්තරවල වාසය කරන්නා වූ සත්වයින් පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත පිළිබඳ දත්ත සමග මැනවින්ම දන්නා තැනැත්තා යනු ඒවා හරියටම නිවැරදිව රකින්නා වූ තැනැත්තාද? හොරකම් කිරීම පිළිබඳ ජාතක කතා එක්ක හරියට කියන්න පුළුවන්කම තියනා වූ හොරකමේ ආදීනම මනවින් කටපාඩමින් කියන්න පුළුවන් තැනැත්තා යනු
හොරකම් නොකරන්නා වූ තැනැත්තාද? එහෙම නැහැ. එහෙම වෙන්නේ. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ උපන් දිනයේ මැනවින් කටපාඩමින් කිවැකිවන්නා වූ එතුමාගේ ලේඛන උද්ෘතයන් මැනවින් කටපාඩමින් කීමට හැකිවන්නා වූද? එතුමාගේ ජාතික සහ ජාත්‍යන්තර ක්‍රියාභාරයන් කාර්යභාරයන් දිනවක වාහන සහිතව මැනවින් කීමට හැකියාවක් ඇති තැනැත්තාට පහසුවෙන් එතුමා පිළිබඳ පවත්වන්නා වූ විභාගයකින් සමත් වීමේ හැකියාව ඇතුයි මිස ධර්මපාල කෙනෙකු වන්නේ ඉතින් මොකක්ද අධ්‍යාපනයේ පරමාර්ථය? දැනුම දීම නෙවෙයි. අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් තුනක් තියෙන බව පාසල් ක්ෂේත්‍රයේ සිටින ඔබ දන්න. ඒකට සිංහලෙන් දැනුම, ආකල්ප, කුසලතා කියන තුනක් තියෙන බව දන්න. knowledge, attitude, skill කියලා තුනක් තියෙන බව දන්න. ලංකාවේ අපි පුරුදු වෙලා තියෙන්නේ උගන්වනවා කියලා කියන්නේ knowledge දෙන එක, දැනුම දෙන එක, පුළුවන් තරම් දැනුම දෙන එක, දැනුමින් පෝෂණය කරන එක විභාගයකට තියෙන එක. කොටින්ම කියනවා නම් විභාගය ඉලක්ක කරගත් දැනුම මූලික කරගත් එකට තමයි අපි උගන්වනවා කියලා කියන්නේ. ඒක වැරදි. ගුරුවරයා එබන්දෙක් නෙවෙයි. ආචාර්යවරයා එබන්දෙක් විය හැකියි. ගුරුවරයා කියන්නේ ශික්ෂණය කරන්නා වූ තැනැත්තා. ශික්ෂණය කියන්නේ හීලය කරන්නා වූ තැනැත්තා නෙවෙයි. හීලය වෙන එකක්, ශික්ෂණය තව එකක්. ඒක නිසා දරුවන්ට දහම් අධ්‍යාපනය වේවා වෙනත් අධ්‍යාපනයක් වේවා දෙන්න ඕන. ඒ අධ්‍යාපනයෙන් රටට යමක් කරන්න පුළුවන් වෙන විදිහට නිවැරදි දැක්මක්, නිවැරදි පුද්ගලයෙක් නිර්මාණය කරන්න ඕන විදිහට හෙටට රටට ඒක තමයි දහම් පාසලේ තේමා පාඩය වෙන්නේ. හෙටට රටට ඕන මිනිහෙක් දහම් පාසල් දරුවන් අතරින් නිර්මාණය කරන්න. එහෙම නැතුව විශ්වාස කරන්න අපේ ගාව තියෙන දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයේ පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා අඩුම ගන්න. සමුදාය ඉඳලා සිකුරාදා දක්වා හැමදාම ඉස්කෝලේ උගන්වන විදියටම නෙමෙයි ඉරිදා උදේ දහම් පාසල කරන්නේ. පොත කියවන්න කියනවා. ආපහු පොතෙන් ප්‍රශ්න අහනවා. නැවත සැරයක් පොත බලාගෙන ලියන්න කියනවා. ලියන්න දෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියනවා. ලකුණු දෙන්න. මේක ඉරිදා උදේට පන්සලේදී කරන බුද්ධ ධර්මයේ පිළිබඳ නොමිලේ පවත්වන ටියුෂන් පන්තිය නෙමෙයිද? ඒකෙන් බලාපොරොත්තු වෙයි. දහම් පාසල් ළමයට විභාගයක් තියෙනවා. ඒ විභාගයෙන් සමත් කරලා ඒ දරුවට සහතිකයක් දෙන එක නම් ඒක පාසල් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන දේ හැර වෙන මොකක්ද? ඒකෙන් ළමයෙක් නිර්මාණය වෙන්නේ මිනිස්සෙක් නිර්මාණය වෙන්නේ උගතෙක් නිර්මාණය වෙනවා මිසක් ඒකින් අධ්‍යාපනය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අධ්‍යාපනයේ දරුවා ශක්ති සම්පන්න කරන්න ඕන, පුළුවන් තරම් ජව සම්පන්න කරන්න ඕන, හිතන්න පුළුවන් මිනිසුන් බවට පත් කරන්න ඕන. වාරියපුල ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ පාඩම උගන්වලා අපි බලාපොරොත්තු වෙන්නේ වාරියපුල ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ උපන්දිනේ මතක තියාගන්න එක නම් අර කියන්නේ ඇත්තටම වාරියපුල ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ උපන්දිනේ මතක තියාගත්තාම අපිට වෙන වැඩේ මොකක්ද කියන්නේ? අපිට තියෙන යාපන මොකක්ද? රටට තියෙන යාපන මොකක්ද? වාරියපුලට තියෙන යාපන මොකක්ද? සුමංගල හාමුදුරුවන්ට තියෙන යාපන මොකක්ද? ඒක අමතක වුණාත් කියලා ඇතිනවා. පාඩුව මොකක්ද? එහෙම නෑ. ඒක කටපාඩමින් කීමේ හැකියාව නෙමෙයි බලන්න ඕන. එට අනිත් දවසකදී ආයමත් සරයක් ලංකාව ආක්‍රමණය කරලා මේ රටේ සිංහ කොඩිය බිම දාලා චීන කොඩිය හෝ වෙන කොඩියක් හෝ එහෙම නැත්නම්
සාහිත්‍ය කොටියක් උස්සන වෙලාවට ආන්ගේක පාත දාන්න පුළුවන් එකෙක් නිර්මාණය කළොත් මිස ඒ පාඩම ඉගෙනීමෙන් වෙන ඇති වැඩේ මොකක්ද? අපි ඒක හැර අනිත් ඔක්කොම කරනවා. වාරිපොලසිය සුමංගල හාමුදුරුවෝ කතා පවත්වන්න උගන්වනවා. උන්වහන්සේ ගැන රචනා ලියන්න උගන්වනවා. උන්වහන්සේ ගැන ලියාපු වාක්‍යවල හිස්තම් පුරන්න උගන්වනවා. උන්වහන්සේගේ පින්තූරය අඳින්න උගන්වනවා. කොඩිය පාත දාපේකේ ඇටි පින්තූරයක් හැටියට උගන්වනවා. ඒවා අඳින්න උගන්වනවා. මොනවද? වර්ධනය වෙන ශක්තියතා චිත්‍ර ඇඳීමේ හැකියාව. කතා පැවැත්වීමේ හැකියාව. පාඩම කියවීමේ හැකියාව. හිස්තම් පිරවීමේ හැකියාව. Fill in the blanks. Fill in blanks. හිස්තම් පිරවීමේ හැකියාව. පොත බලාගෙන ලිවීමේ හැකියාව. අල්ප ප්‍රාණ සහ මහා ප්‍රාණ පිළිබඳ හැකියාව තමයි බලන්නේ වාරියපුල මහමුදුරුවන්ගේ පාඩමේ. මොකටද මේ පාඩම? වැඩක් තියනවාද එහෙම දහම් පාසලේ උගන්වන්න? මම මහාචාර්යවරයෙක් වෙනවට අමතරව මම හරිම ආසාවෙන් කියන්නේ මම දහම් පාසලේ ආචාර්යවරයෙක්. මගේ දහම් පාසල. කවදාකවත් නැණි විභාග. අපේ දහම් පාසලේ එකෙක්වත් පේල් වෙන්නේ නැහැ. විභාගනේ. ඇයි? විශ්වාස කරන්න 40ක් ඉන්න පන්තියේ 37 දෙනෙක් ෆේල් කරන එක අපරාධයක් නෙවෙයි. 40ක් ඉන්න පන්තියේ 37 දෙනෙක් ළමයින්ගේ මානසිකත්වයේ පිළිතුරට වටලා අසමත් දරුවන් බවට පත් කරන එක පාපකාරී අපරාධයක් නෙමෙයි. ඒක කරන්නද ඉන්නද උදේ දහම් පාසලට ළමා සාරිය ඇඳගෙන සුදු ඇඳගෙන දරුවෝ ඉන්නේ ෆේල් වෙන්නද? උඹ ෆේල් කරන්නේ උඹලා. මොකද අසමත් දරුවන් බවට පත් කරන්නේ උඹලා. අපි ළමයි අසමත් කරන්නේ. ඉස්කෝලේ අසමත් පුච්චාවේ දාම් පාසලෙන් අසමත් කරන්න එපා. ඒ දරුවන්ට වැඩක් කරන්න පුළුවන්. උගත්කමින් වැඩක් නැහැ. නිකන් උගත් වෙලා තේරුමක් නැහැ. දෙයියනේ විෂය ඥානය කියන එක ලබලා ඉවර කරගන්න පුළුවන් කමක් නැහැ. උගත්කමේ තියෙන විශේෂ ලොකු වටිනාකම මොකක්ද? මම මේ කතා කරන්නේ මට තියෙන හැකියාවෙන් මිසක් උගත්කමින් නෙමෙයි. මම උගත් සංස්කෘතනේ. කිව්වද ඒකක්වත් මෙතන? සංස්කෘත ඒවා කිව්වනම් ඉන්නවද කිව්වම සංස්කෘත කියන්නේ එක විෂයක් විතරයි ලෝකේ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විෂයක්. ලෝකේ තියෙන බුද්ධ ආගමයි සංස්කෘතයි පාලි විතරද? ඒවා විෂයන් විතරද? විෂයන් කියන්නේ ඒවා විතරද? ඒක නිසා උගත් වෙන්න බෑ මිනිස්සුන්ට ලෝකේ. ලෝකේ තියෙන විෂයන් 40000ක් 50000ක් විතර තියෙනවා සබ්ජෙක්ට්ස් විතර. ඒව දැනගෙන ඉවර කරන්න පුළුවන් ද මිනිස්සුන්ට? කවුරු හරි උසස් උගත් නම් ඒ උගත් වෙන්නේ මේ පුටුවා. මේ පුටුවා උසයිද පිටියද කියන්නේ? මේ ලොකු පුටුව. ඒක උසයිද පිටියද? ඒක ඇත්තටම උසයිද පිටියද? අර මල් වට්ටියේ තියලා තියෙන පුටුවත් එක්ක බලපුවාම අර පුටුව උසයි. හැබැයි මේසෙත් එක්ක බලපුවාම මේ පුටුව මිටි. අඩිය උස පුටුවයි අඩි දෙකේ උස පුටුවයි අඩි තුනේ උස පුටුවයි ළඟින් තියලා මම අඩි දෙකේ පුටුව උසද මිටිද කියලා ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? අඩි දෙකේ පුටුව උසයි. අඩි එකේ පුටුවට වඩා ඒ මිටි අඩි තුනේ පුටුවට වඩා. ඒ වගේ උග නුගතුන්ට වඩා. නුගත් උගතුන්ට වඩා. ලෝකෙ උගත්තු නෑ. ලෝකෙ ධනවත්තුත් නෑ.
රත්නපුරේ ඉන්න හොඳම මණික්කාරයා හොඳම සල්ලිකාරයා අපිට සල්ලිකාරයා තමයි ඒ සල්ලිකාරයා බිල් ගේට් ගාව තිබ්බ ගමන් බිල් ගේට් එකෙන් එළිය. එද ධනවත්තු සාපේක්ෂයි උගත්තු සාපේක්ෂයි වැදගත්කම තියෙන්නේ උගත්කම නෙවෙයි මොනවා හරි දෙයක් දන්නවා කියන එක නෙමෙයි හැකියාව වැදගත්කම. එද සර්ටිෆිකේට් වලින් මනින්න පුළුවන් විභාග වලින් මනින්න පුළුවන් උගත්කම් විතරයි. උගත්කම සාපේක්ෂයි. ටික දවසක් ටික කාලයක් ටික දෙයක් චූටි දෙයක් දන්න එකට තමයි උගත් කියන්නේ. ඒ ගැන එකක් ගැන ටිකක් දන්නා කියන එකට තමයි ආචාර්ය කියන්නේ ડોක්ටරේට් කියලා කියන්නේ. චූට්ටක් හරි හොඳටම දන්නේ කෙනත් චූට්ටක්වත් මෙලෝ දෙයක් දන්නේ නැති කෙනත් දෙන්නම ආචාර්ය. මොකක් හරි එකක් ගැන පරිශ්‍රණ පවත්වපු කෙනත් ආචාර්ය. මෙලෝ සංසාරයක් නැති එකත් ආචාර්ය. හුඟා දන්නා වාගේ අනිත් අය හිතේ තියාගෙන ඉන්න එක්කෙනා මහාචාර්ය. ඒක නිසා ඒවා එකක්වත් වැදගත් නෑ. අපේ දරුවන් උගත් කරන එක නෙමෙයි කරන්න ඕන. අපේ දරුවන් ශික්ෂිත දරුවන්, හීලා වෙච්ච දරුවන්, ඒ වගේම සීලාචාර වෙච්ච දරුවන්, හැකියාවන්ගෙන් පිරිපුන් දරුවන් බවට පත් කරන්න ඕන. මම මේ ළඟදී දහම් පාසලේ ගෙනවා මෙන්න මේ වගේ පාඩම්. අන්න බලන්න විභාග නැති. සාතික දෙන්නේ නැති. අපි සාතික දෙනවා හැමෝටම. විභාග නැති අපේ දහම් පාසලේ උගන්වන එක පාඩමක්. මේ මම තමයි සම්පූර්ණ දහම් පාසලේ දරුවන්ව මෙහෙවන්නේ. ආචාර්ය මණ්ඩලය මෙහෙවන්නේ. මේ පාඩම ඉගෙනුවේ කඩල විකුණන තාත්තා කෙනෙකුගේ දුවේ. සෑමද දන්න. ඒ ළමයාට මං කිව්වා මේ විදිහට උගන්වපන් පුතේ කියලා. උගන්වන්න නියමිතව තිබුණේ බුද්ධදාස රජුගේ පාඩම. එහෙම නැත්නම් අපේ වෙද මහත්තයා කවුද? බුදුහාමුදුරුවන්ගේ ජීවක වෙද මහත්තයාගේ පාඩම. සාමාන්‍යයෙන් ජීවක වෙද මහත්තයාගේ පාඩම උගන්වන්නේ කොහොමද? කියන්නේ ඔය ළමයා කියන්නේ ඇති ඊළඟ ළමයා කියන්නේ ඇතිද? ඒකාවචද කියන්නේ දැන් ජීවක වේද මහත්තයාගේ පාඩමේ කීමේ හැකියාව බලන්න. රීඩින් ඇබිලිටි කියවීමේ හැකියාව. හොඳයි. මේ ප්‍රශ්න ටික ලියන්න. ඊට වෙනකොට ලියාගෙන ඉන්න ලබාදී. ලියාගන්න නැත්නම් දැන් කියවීමේ හැකියාව බැලුවා. ඊගාවට ආපහු සරයක් කියවන්න Tamanට ස්වේච්ඡාවෙන් කියවලා කොම්පොසිෂන් ස්කිල් එක බැලුවා. අපේ කොහොමද දන්නද උගන්න? ජීවක වේද මහත්තයාගේ පාඩම මේ මෙච්චර විතර ඩොප්ලෝ ඩිජිටල් මාධ්‍යයෙන් පොඩි ඉගෙනුම් ආධාරකයක් හදාගෙන තියෙනවා. ස්ටඩි ගයිඩ්ස්. ඉගෙනුම් ආධාරකයක් හදාගෙන ඒක බෝඩ් එකේ යනවා. මේ වගේ බෝඩ් එකේ දාන්න. විනාඩි 5යි. ජීවක වේද මහත්තයා කියන්නේ පුතේ වේද මහත්තයෙක්. බුදුහාමුදුරුවන්ටත් වෙදකම් කරලා තියෙනවා. අති දක්ෂයි. ඒ වේද මහත්තයා බුදුහාමුදුරුවන්ට විරේක බේතක් දුන්නා. නෙළුම් මල. ඒ නෙළුම් මලේ බේත තියලා බුදුහාමුදුරුවන්ට ආග්‍රහණය කරන්න කිව්වා පුතේ. එක සැරයක් ආග්‍රහණය කළොත් බුදුහාමුදුරන්ට එක සැරයක් විරේක වෙනවා. දෙපාරක් ආග්‍රහණය කළොත් දෙපාරක් විරේක වෙනවා. තුන් පාරක් ආග්‍රහණය කළොත් තුන් පාරක් විරේක වෙනවා. දැක්කද පුතේ ඉස්සර වෙදකම්? දැන් එහෙම කරන්නේ. දැන් එහෙම කරන්න තරම් අයියක් නෑ. ශාස්ත්‍රයේ පිළිගන්න. ඔය ජීවක වේද මහත්තයා පුතේ ඉගෙනගෙන ඉවර වෙලා කැලේට ගියා.
කැලේට යවුවේ එයාගේ ගුරුතුමා. කැලේට යවලා කිව්වා පුතේ වනාන්තරයේ ඇවිදලා සතියක් තිස්සේ කෑම බීම අරගෙන වනවදින් වනාන්තරයට ගිහිල්ලා බේතකට මොන જાතියකට හරි බේතකට ගන්නින් නැති කොලයක් හරි දලුවක් හරි ගෙඩියක් හරි අලයක් හරි මුලක් හරි තියනවා නම් අරන් ඉන්න. මේ ජීවක ශිෂ්‍යයා සතියකට කෑම බීම අරගෙන පුතේ කැලේට ගියා. කැලේට ගිහින් සතියක් හැවෑමෙන් ඉස්සතින් ආවා. මොකද්ද පුතේ ඒකේ තේරුම? මේ වනාන්තරයේ තියෙන හැම ගහක් හැම කොලයක් හැම අලයක්ම හැම මුලක් බේතකට ගන්නවා කියලා. හැම ගහ ඔව් හැම ගහ හැම කොලයක් ඔව් හැම කොලයක් මේ වනාන්තරයේ තියෙන සෑම දෙයක්ම වටිනවා පුතේ. අපිට ඒවත් තේරෙන්නේ අපි දන්නේ මිසක් ප්‍රයෝජනයක් නෑ නෙවෙයි. ඒක හින්දා මේ හැම ගහකම කොලයකම ජීවේ තියෙනවා දරුවන්ට. ඒ ජීවේ නැති කරන්න ආයුධයක් නෑ අපිට. අපි කනවා, අපි බොනවා, අපි ලොකු වෙනවා. ගස් කන්නේ තෝර කනවා, වතුර බොනවා, එයත් ලොකු වෙනවා. ඒක කපලා විනාශ කරන්න අපිට තියෙන ආයතය මොකක්ද? ගහක් වැවෙන්නේ කොච්චරනම් කාලෙකින්ද? එක විනාඩි 5න් ඒ ගහක් කපලා බිම දාන්න පුළුවන්. අපරාධයක් නෙමෙයිද පුතේ ඒක? මේ ගස් තමයි අපිට ඔක්සිජන් දෙන්නේ. අපිට හුස්ම ගන්න පුළුවන් වෙන්නේ මේ ගස් හින්දා. අපිට හේවන දෙන්නේ මේ ගස්. අපිට ආහාර දෙන්නේ මේ ගස්. මේ ගස් කපලා සුන්නත් දූලි කරලා දාපුවාම මේ වනාන්තර කාන්තාර බවට පත් වෙනවා පුතේ. තමයි බලන්න. ඊට පස්සේ අපි අර පුංචි කෙල්ල එන්න පුතේ. අපි යම් පන්සල පිටිපස්සේ වනාන්තරේ යම් සිරිපුත් දාගෙන කැලේට යන කටු එනේ කටු නරකනේ ඇනෙන්න හොඳ නෑ. මේ බලන්න නිදි කුඹ කටු මේව ගෑවුනොත් කටු සීරෙන. ඒ වුණාට අද්දට අහුවෙන විදිහට මොකක් හරි රබර් එකක් හරි රෙදි කෑල්ලක් හරි අරගෙන මේක හොඳට පරිස්සමට ගලවලා හොඳට වතුරකට දාලා හොදලා අරගෙන ඊනියට කපලා තම්බලා බීපුවාම පුතේ මුත්‍රාශයේ ගල් හැදෙන එක නවතින. මුත්‍රා පිරිසුදුයි. ඒක කරන්න ඉස්පිරිතාලයට ගියොත් දොස්තර මහත්තයාට ගෙවන්න ඕන. ටැබ්ලට් බොන්න ඕන. ඒ වගේ අතුරු ආබාධ හැදෙන්න පුළුවන්. ඒ ඔපරේෂන් කරන්නත් වෙනවා. මෙච්චර විතර ගල් අරගන්න වෙනවා. මාස ගණන් ඉස්පිරිතාලේ ඉන්න වෙනවා. මේ වනාන්තරයේ හැදිලා තියෙන මේ නිදි කුඹ ගලවලා අරගෙන කපලා තම්බලා බොන්න වියදමක් යන්නේ දරුවෝ. මේ බලන්න මේ තියෙන කුමාරිකා නෙමෙයි කුමාරිකා නෙවෙයි පුතේ කුමාරිකා වතුරක් ගහපුවාම සීතලයි මොහොනේ තිබ්බාම ලස්සන වෙනවා. ඒක හොඳ බේත. කිසියම් තැනක පිච්චිලා තියෙනවා නම් එතෙන්ට තිබ්බාම මේක බේතක්. පොක්කලන් ඉන්නේ නැතුව ලෙඩේ හොඳ වෙනවා. කවුද හැදුවේ? කවුරුත් නැහැ. එහෙනම් නිකන් හැදියා. දැක්කද පුතේ වනාන්තරේ වටිනා මේ තින්නේ සර්පයන්ට සර්පයෝ කාපුවාම පත්තායෝ කාපුවාම හදන බේත ගන්න බේත. මේකට කියන්නේ පුතේ ගරුඩ රාජ. ගරුඩ වගේ මේ තියෙන්නේ ගරුඩ රාජ. ඔයාලා ගෙදර කාට හරි පත්තායෙක් කෑවොත් ගරුඩෙක් කෑවොත් පන්සලට මේවත් තියෙනවා. ඒ ගරුඩ රාජ අත්තක් කඩාගෙන ගිහිල්ලා උරච්ච කරන්න. ඒ වෙලාවෙම වේදනාව අඩුයි. නැත්තම් ඉස්පිරිතාලේ යන්න. මේ තියෙන්නේ පුතේ කඩු පහර. මේ චූටි ශාකය කඩු පහර. ඒ දන්නවද කඩු පහර කියලා තියෙන්නේ?
කැපිච්චාම ලේ යනවා. ලේ යන එක නවත්තන්න ඉස්පිරිතාලෙට යනකම් ඉන්න ඕනේ. කඩු පහර එකක් අරගෙන චුට්ටක් හොදලා තමන්ගේ කටින්ම හපල වෙලත් එක්ක මෙතනින් තියන්න. ඒ වෙලාවෙම ලේබයි. දැක්කද ජීවකේ මහත්තයාගේ පාඩම අපි උගන්වන විදිහ. ඊට පස්සේ අසයින්මන්ට් එක මොකක්ද? පුතේ ලබන සැරේ එනකොට ගෙදර ආච්චිලගෙන් සීයලගෙන් ගෙදර තියෙන ඖෂධ පැලෑටියක් අරන් එන්න. පන්සල්වත් හිටෝ. ඒකට නම ගහමු. ඒකේ බයොලොජිකල් නේම් එකත් අපි ගහමු. උද්භිද විද්‍යාත්මක නාමය අපි ගහමු. රසායන විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක නම් තියෙනවනේ වෙන. ඒකෙන් මේ උද්භිද විද්‍යාත්මක නාමය අපි ගහමු. අපි ඊට පස්සේ මේවා ආරක්ෂා කරමු. කවුරු ඇවිදilla ඉල්ලුවත් ඒ අයට දෙමු සල්ලි ගන්න නැතුව. බේත් කියන්නේ එහෙම જાති. දැක්කද? ජීවක වේද මහත්තයාගේ පාඩම උගන්වන්න ඕන විදිහ. ඒක කටපාඩම් කිරීමේ හැකියාවද මනින්න ඕන. එහෙම පාඩම් කෙලවරක් නැතුව තියෙනවා දහම් පාසල් පොතේ උගන්වන්න දන්නේ නැතුව මිසක්. ඕකෙන් විභාගයක් පාස් කරන එකේ තේරුම මොකක්ද? අර හැකියාව එන්නේ නැතු. ඒකින්ද දහම් පාසල් ගුරුවරයා කියන්නේ ජාතික සත්වයේ නිර්මාණය කරන ආයතනයක්. සම්පත් පුද්ගලයෙක්. මේ ජාතික සත්වය නිර්මාණය කරන්න තියෙන උවමනාවට පොත් හදලා තියෙනවා. ඒ පොත් දහම් පාසල් පොත්. ඒක නිසා හොඳට කියවලා බලන්න මේ දහම් පාසලෙන් දරුවට මේ පාඩමෙන් දරුවට දෙන්න ඕන මොකක්ද කියලා. ලකුණු 100%ම දීලා පාස් කරන්න මුන් පේල් කළා කියලා අපිට ඇති වෙන්නේ මොකක්ද? දහම් පාසල් සාධකය ගැන ඇත්තම කතාව. ඇත්තම කතාව මොකක්ද? දහම් පාසල් සාධකයෙන් රස්සාවක් ගත්ත එකම එක්කෙනෙක් වෙලා දෙන්නේ. ඇත්ත කතාව. ධර්මාචාර්ය හැර. ධර්මාචාර්ය ලියන්න දහම් පාසල් යන්න ඕනේ. ඒක දහම් පාසල් නොගිහින් යන්න පුළුවන්. දහම් පාසල් අවසානයේවත් ඒ මිහාවත් දහම් පාසල් සහතික ලොට් පිටින් අරන් යනවා තමයි රස්සාවලට. එකකට ලකුණු භාගයක් දුන්න අවස්ථාව එහෙමනේ. මතක තියාගන්න අපි සහතික දීලා අගය කරන දරුවෝ සහ සහතික නොදී අගය නොකරන දරුවෝ අධ්‍යාපනයේ කොච්චර වැරදි දැනගද තියෙන්නේ කියලා. මැත්ස් වලට ලකුණු අරගෙන ගණන් වලින් 100% ලකුණු ගත්ත ළමයව ඉස්සරහට ගෙනල්ලා වේදිකා මස්තකයේ තියලා ඒ ළමයාට අපි සහතික දෙනවා අප්පුඩි ගහලා. විද්‍යාවෙන් වැඩිම ලකුණු ලබා ගන්න ශිෂ්‍යයා ගෙනල්ලා විද්‍යාපතිතුමා ඉස්සරහා අගය කරලා ඒ ළමයාට සහතික දෙනවා, තෑගි දෙනවා. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජියෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට රම් පදක් අන්දෙනවා. තාක්ෂණ විෂයේ වැඩිම ලකුණු ලබා ගැනීමට සුදුසුකම් තියෙන දරුවන්ව අගයලා පොලිමේ එක්කගෙන ගිහිල්ලා එයාට පදක්කම් පිරිනමනවා. එයි අඩු ගානේ දහම් පාසලෙන්වත් ඉස්කෝලේ ඉඳ ඉස්සර වෙලා ගෙදර ඇඳට වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න තාත්තට කැඳ උගුර පොවාපු වැඩට යන්න ඉස්සර වෙලා අම්මත් එක්ක බත් ටික උයාලා තාත්තට කන්න බෙදලා දීපු නංගිගේ මූණ හොදලා කොණ්ඩ බෝල දෙක ගැට ගස්සගෙන අතින් අල්ලගෙන නංගිවත් අරගෙන ඉස්කෝලේ ආපු පොඩි එකාට සහතික දෙන අධ්‍යාපනයක් ඕනේ නැද්ද මේ රටට? අම්මා තාත්තව දාලා ගිහින් තාත්තා අම්මව දාලා ගිහින් නංගිත් එක්ක තුරුළු වෙලා නිදාගෙන ඉන්න අයියා උදේ පාන්දර නැගිටලා නංගිත් එක්ක පරිප්පු හොද්දයි බතයි හොදාගෙන ඒක උයාගෙන තියලා ඉවර වෙලා වහලා නංගිගේ අතින් අල්ලගෙන දාම් පාසල් එන පොඩි එකාට ශාතික දෙන ක්‍රමයක් දාම් පාසල් අධ්‍යාපනයවත් දන්න ඕනේ නැද්ද අපි? ලකුණු වලට දාගේ කරන්නේ. හැමදාම නින්දට පෙර අම්මට තාත්තට වන්දනා කරන. ගෙයින් එළියට යනකොට අම්මට තාත්තට වන්දනා කරන. ශාර ධර්මයක් රකින්න දරුවන්ට සාධික ලැබෙන්න ඕනේ. උන්ට ගණන් බෑ. උන්ට ඇත්ත වශයෙන්ම විද්‍යාව බෑ.
උන්ට ලකුණු ඕනෙම නැද්ද? තාත්තට හැමදාම වැඩ කරන්න බැරි හින්දා අම්මව ජීවත් කරවන්න අමාරුයි කියලා. ඉස්කෝලේ ගිහින් ඇවිදilla පස් ටික කපලා ගඩොල් කපන්න තාත්තට මෙටි ටික අනාපු පොඩි එකාට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. ඌ මේ රටට වටින්නේ නැද්ද? ඌට රම්පදක්කන් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රම්පදක්කන් නොලබනවා කියන්නේ ඌ මේ රටට නොවටිනා දරුවෙක්ද? දහම් පාසල් තියෙන්නේ ඒකවත් අගේ කරන්න නෙමෙයිද? ඒකත් ඉස්කෝලයක් බවට වඩා ඒකත් අර විදියටමපත් වෙලා ඒකත් ඒ විදියටම සහතික දෙන තැනකට ආපුවාම අර පොඩි එකා සුසුම් වෙලාගෙන මං අම්මා බලා ගන්නම් මං තාත්තා බලා ගන්නම් මං නංගිට කොහොම හරි කණ්ඩ දෙන්නම් මට සහතික එපා අපේ හාමුදුරුවනේ කියලා කෑ ගාගෙන පිටිපස්සට වෙලා ඉන්නේ නැද්ද? නිහඬ සිතින්. ඒකටද දාම් පාසල තියෙන්නේ. වෙනස් කරන්න. අධ්‍යාපනය කියන්නේ දත්ත සම්ප්‍රේෂණය කරන එක නෙවෙයි. කතා කරන මට වැදගත්කමක් හම්බ වෙනවා. ඒ කතා කරන්න මේක හදාපු වඩු බාසුන්නේට වැදගත්කමක් නැත්නම් රට යනවාද පෙරට? රට යනවාද පෙරට? මමද මිනිහා මට කතා කරන්න මේ වේදිකාව හදපු මිනිහා නෙමෙයිද? ඉස්කෝලේ යනකොට ගණන් පාස් විද්‍යාව පාස් එකෙක් විශ්වවිද්‍යාලයට ගිහින් ගණන් පේල් වෙලා විද්‍යාව පේල් වෙලා එකෙක් ගෙදර ලැබෙලා ඌට ගේ හදන්නේ පාස් වෙච්ච එකාට ගේ හදන්නේ පේල් වෙච්ච එකා නෙවෙයි. ඌ වටින්නේ නැද්ද රටට? පාස් වෙච්ච එකා පාස් වෙලා ඒකනොත් පාස් වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා ඒකනොත් පාස් වෙලා රටත් අරලා ගිහිල්ලා බරක් ඔබාමාට කඹරනකොට මේ රටේ පේල් වෙච්ච උන් නෙමෙයිද වගා කරන්නේ? පාස් වෙච්ච අපිට කන්ට දෙන්නේ පේල් වෙච්ච උන් නෙමෙයිද? පේල් වෙච්ච උන් පේල් දෙන්නේ. පෙබ්බට කට පුරවන උන්ට පේල් වෙච්ච අසම ජාතියක් කියලා කියන්න පුළුවන් ද වැඩක් කරලා? ඒක දහම් පාසලේ ක්‍රමයේද? ඒකටද උගන්වනවා කියලා කියන්නේ? අසමත් වීම එහෙයින් ගොවියෙකු වීම. අනිකා කියන්නේ සමත් වීම එහෙයින් පිට රටින් හාල් ගෙනීම. අසමත් වීම ගොවිතැන් කරන සමත් වීම අකවුන්ටන්ට් කෙනෙක් වීම පිට රටින් බඩු ගෙනීම. ලංකාවේ ජාතික ධනය පටවන්නේ පිට රටට. කොයි කද මේ දෙකින් නැගින් රටට ඕන? ඒක නිසා වැරදි මේ අධ්‍යාපනය නුසුදුසුයි මේ අධ්‍යාපනය. අදටවත් ආපහු සැරයක්වත් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල්වත් ආපහු හැරිලා බලන්න, සිංහාවලෝකනයෙන් බලන්න. රටට වටින දරුවෙක්, රටට වටින මිනිහෙක් නිර්මාණය කරන්නද මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ. මේක තවත් එක්තරා පාසලක් නෙවෙයිද? රත්නපුරෙන් වත් රටට වටින මිනිහෙක් බී කරන්න ලොකු කාලයක් නෑ. රට නාස්ති වෙන්න තවත් තියෙන අවුරුදු 35ක් විතරයි. ඒ 35 අවුරුද්ද ඇතුළත අපි මේ රටට වටිනා මිනිහෙක්, ජන්මලාභියෙක්, මේ රටේ ජන්මමය උරුමකාරයෙක් බිහි කරන්න ලෑස්ති නැත්තම් වගකීම ඉෂ්ට කළ ජාතියක් නෙවෙයි කියලා පශ්චාත්තාපයටපත් වෙන්න සිද්ධ වෙයි. උපම්බිමේ උරුමකාරයෝ, උපම්බිමේ කර්මකාරයන් බවට පත් වෙන කාලය ළඟයි. ඒකින්ද මේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි කියන්න තියෙන තව බොහොම දේවල්. Come on.
ඒකින්දා මං කෙටියෙන් කියන්නේ දරුවන්ට මේ පළවෙනි කාරණාව හොඳට මතක තියාගන්න. පාඩම කරන්න යන්න කලින් ඒ පාඩම හොඳට කියවන්න. කියවලා ඒකෙන් දෙන්න පුළුවන් හැකියාවෙන් අංක 1ට ආකල්පය මොකක්ද කියලා හොයන්න. ඇටිටියුඩ් එක ආකල්පය. ඒ කියන්නේ දරුවා තුළ සංවර්ධනය කළ යුතු ගුණය මොකක්ද? එක්කෝ ජාතික දේශීය ඖෂධ පිළිබඳව වෙන්න ඇති සෙල්ලම්වලු. එහෙම නැත්නම් අනගාരിക ධර්මපාලතුමා, එහෙම නැත්නම් වාරිපුර ශ්‍රී මංගල හාමුදුරුවෝ වගේ මේ ජාති වාත්සල්‍යය වෙන්නේ. එහෙමත් නැත්නම් බුදු පියාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සම්බන්ධයෙන් මහා දවැන්ත කැපවීම වෙන්නේ. ආන්ගේ වගේ පොඩි කෑල්ලක් අල්ලගන්න. මේ පාඩම ආශ්‍රයෙන් දරුවට දෙන්න ඕන හැඟීම මොකක්ද? මාතු පෝෂක ජාතකයෙන් අම්මා අප්පච්චි ගැන වෙන්නේ. තව දේවල් වලින් ඒ වගේ සියුම් ආකල්පයක් හොයන්න. අපේ දාම් පාසලේ අපි උගන්වන්නේ නැති පාඩම් කීපයක් තියෙනවා. ඒවා උගන්වන්නේ මොනවද? පාලි උගන්වන්නේ, අභිධර්මයේ උගන්වන්නේ. 50 අවුරුද්දක් උගන්වලා දිනව වෙච්ච වැඩක් නැහැ. අභිධර්මයේ දන්නේ එකෙකුත් නැහැ, පාලි පුළුවන් එකෙකුත් නැහැ. පුළුවන් නඩුත් දෙද වැඩකුත් නැහැ, අභිධර්මයෙන් කළපු දෙයක්කුත් නැහැ. ඔය දහම් පාසලේ මම කියන්නේ අභිධර්මයේ වැඩක් නැහැ කියලා කියන කෙනෙක්. නමුත් මේ දහම් පාසල තුල ළමයාගේ ඔළුව ගණන් උගන්වන පාඩමක් වලට පත් කරන්නේ මොකටද? අපිට තියෙන ටික දවසයිනේ. නිකන් හිතන්නකො දහම් පාසලකට තියෙන පැය 4යි. උදේ 7ට 8ට 8ට පටන් ගත්තේ 9යි 10යි 11යි 12යි. ඔය කොයික කතා කරුවත් පැය 4යි උගන්වන්න. පැය 4යි කියන්නේ සතියකට. 4යි 8යි 8යි 16යි මාසෙකට. පැය 160යි අවුරුද්දට. පැය 160 24න් බදන්න බෑ. 160 ඔකේ කැල්කියුලේටර් එකේ 160 24න් බෙදලා බලන්න. අවුරුද්ද පැය 160 පැය 160යි නේද? ඔව් පැය 4යි සතියකට 4 වරක් 4 16යි. එහෙනම් මේවා 10යි. පැය 160යි. 160 මේක කැල්කියුලේටර් නේ. 160 24න් බෙදන්න. පැය 6යි. පැය 6යි. අතවරේ බල ගණන්කාරයෝ ඉන්නේ. පැය 6යි. දවස් 6යි. ඉතින් බලන්න. අවුරුද්දටම උගන්වලා තියෙන දවස් 6යි. අවුරුද්දටම උගන්වලා තියෙන දවස් 6යි. 10 අවුරුද්දක් දහම් පාසල් ආවොත් ඒ පොඩි එකා අය ඒවා 60යි. දවස් 60යි. අවුරුද්දකට 365 තියෙනවා. එන් දවස් 60යි මුළු ජීවිතේටම දහම් උගන්වපු කාලේ. ඒ නිසා චූට්ටයි අපිට හම්බ වෙන වෙලාව. ඕකෙන් විභාග කරන්න වෙලාවක් නැහැ. ඕකෙන් දෙන්න හැංගීම. පළවෙනි කාරණාව ඔන්න ඕකයි. දෙවෙනි කාරණාව මෙන්න මේක. ටීචින් කියන්නේ උගන්වන එකට නෙවෙයි. මම මුලින්ම කිව්වා වගේ. ටීචින් හෝල් කියන්නේ උගන්වන ශාලාව තමයි. ටීචින් පර්සන් කියන්නේ උගන්වන පුද්ගලයා තමයි. ටීචින් ප්ලේස් කියන්නේ උගන්වන ස්ථානය තමයි. ටීචින් හොස්පිටල් කියන්නේ මොකක්ද? ශික්ෂණ රෝම. එතන ටීචින් කියන්නේ උගන්වන එකට විතරක් ශික්ෂණය කරනවා. ඒ කියන්නේ පුරුදු කරනවා. ශික්ෂණය ගැන පුරුදු කරනවා. ඒ පුරුදු කරන වැඩේ තමයි අපිට දහම් පාසලේදී කරන්න තියෙන්නේ. මේ බලන්න. ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ගැටලු කියලා જાතියක් තියෙනවා. ප්‍රශ්න ගැටලු. ප්‍රශ්න කියන්නේ ගැටලු. ගැටලු කියන්නේ ප්‍රශ්න.
देखो प्रश्न क्या है? क्वेश्चंस. ගැටලු කියන්නේ problems. इधर क्वेश्चंस क्या है? problems ने problems क्या questions ने. गारी वाटना क्या है? මොකද්ද දන්නවද? ප්‍රශ්නයකට මොකක්ද ඕන? උත්තර. ගැටලුවකට මොකක්ද? question එකකට answer එක. problem එකකට solution එක. problems වලට answers නේ, questions වලට solutions නේ. ප්‍රශ්න වලට උත්තර මිසක් විසඳුම් නේ. ගැටලු වලට විසඳුම් මිසක් උත්තර නේ. ගැටලු වලට උත්තර හෙව්වොත් ප්‍රශ්න වලට විසඳුම් හෙව්වොත් හම්බ වෙන එකට තමයි කියන්නේ අරුබුද. රටටත් උනේ ඒ ටික. ගැටලු වලට උත්තරේ. උත්තර කියන්නේ ready-made answers. උත්තර කියලා කියන්නේ පැහැදිලිවම තියෙන එකයි. වෙනස මොකද්ද ගැටලුවේ ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් උත්තර තියෙන එකයි. ගැටලුවක් නම් විසඳුම් තියෙන්න පුළුවන් ගොඩක්. දැන් මේ බලන්න. ලංකාවේ දිගම ගඟ මොකද්ද කියලා මම අහුවොත්. ඒක ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? ඒක ප්‍රශ්නයක්. ඇයි? උත්තර දෙන්නේ ලංකාවේ උසම කන්ද? මං ඇහුවේ දුර්ගලා කියලා නෙමෙයි. ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා ඇහුවොත් ඒක ගැටලුවක්ද ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක්. ඒක ගැටලුවක් නෙවෙයි. ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා අහන්නේ ප්‍රශ්නයකට. ලංකාවේ දිගම කන්ද මොකද්ද කියලා ඇහුවොත් ඒක ප්‍රශ්නයක්. ඒකට දෙන්න ඕන උත්තර කොහොමද දන්නේ? ලංකාවේ දිගම කන්ද මොකද්ද ඇත්තටම? මහවැලි. කොහොමද? කවුද මේ? ලංකාවේ දිගම කන්ද මහවැලි. කොහොමද? සර් කිව්වේ. අපිට සර් කිව්වේ. සර් දන්නේ කොහොමද? සර් කිව්වේ. සර්ගේ කිව්වේ කවුද? සර්ගේ मैंने कोई දැක්කද ready-made answer එකක් නිමි පිළිතුරක් ප්‍රශ්නෙකට තියෙන. කවුද හදාපු උත්තරයක් අපි අහන ප්‍රශ්නෙට කියන්න පුළුවන්කම තියනවද කියලා බලන එකටයි ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එම නෑ ලංකාවේ දිගම ගඟ මහවැලි නෙමෙයි කියලා. මොකද්ද වෙන්නේ? පේ मैंने तो ये नहीं किए हुए की है भाई दिगर एक निशा कौरू हर एक पट्ट बल बरुआ कांड हर केला दिकोनो एक पिलिगत्त दाट इदाइदला पट्ट बल उत्तरයක් හම්බ වෙනවා පට්ට බල් ප්‍රශ්නෙකට ඒ පට්ට බල් ප්‍රශ්නෙට පට්ට බල් උත්තරේ ලියුවාම පට්ට බල් ලකුණක් හම්බ වෙනවා පට්ට බල් පාස් එකක් එක්ක පට්ට බල් සර්ටිෆිකේට් එකක් හම්බ වෙලා පට්ට බල් ජොබ් එකක් හම්බ වෙනවා ඒ පට්ට බල් ජොබ් එකෙන් දෙයියනේ කියලා පට්ට බල් විදියට ජීවත් වෙනවා ඒකටද දෙනම කියන්නේ මම කියනවා නෑ ලංකාවේ දිගම ගඟ කැලෙන ඒක දසක් කියමු ලංකාවේ දිගම ගඟ කැලෙන හම්බුරු කොහොමද එන්නේ මගෙන් ආව මම ඔබ කොහොමද ලංකාවේ දිගම ගඟ නෑනේ නෑ කියන ඔබ මෙහෙම කියනවා දැන් ඔබ කොහොමද ලංකාවේ දිගම ගඟ මහවැලි කියන්නේ ඒක තමයි ready-made answer එක හරියෙන්වත් පුළුවන් වරදින්නත් පුළුවන් හිතන්න පුළුවන් වෙන්නේ නෑ එකෙන් ready-made answer එක නිමි පිළිතුර මතක තියාගන්න පුළුවන් මතක ශක්තිය තියනවාද කියලා විතරයි ප්‍රශ්න පත්‍රයෙන් බලන්න මම ලංකාවේ දිගම ගඟ කැලේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි කැලේ ඒකෙන්ද දිගම එක තමයි ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයේ තියෙන කැලෙන. ඒකෙන්ද දිගම ගඟ කැලෙන. මම ඉන්නේ කැලෙන. කුලියට.
ඒ වුණත් ලංකාවේ දිගම ඒක තමයි. මම කැලණියේ තමයි දිගම ගඟ කියලා කියනවා. අපේ ඇමතුමා එවෙනින් පෙනී හිටිනවා සංවිධායකම තිබ්බත් එදත්. ඊට පස්සේ කවුරු හරි එකෙක් කිව්වොත් ලංකාවේ දිගම ගඟ කැලණි නෙවෙයි කියලා. මේ ගාන කුඩු වෙන්න උස්ස පොළොවේ. මම ඇමතුමාට කියලා. අවුරුදු 10ක් එක දිගටම මේක කියලා පිළිගත්තොත් එimhe ඊට පස්සේ 11 අවුරුදු ලංකාවේ දිගම ගඟ මොකක්ද? දැක්කද දැනුම ඇදෙන විදිය සුද්ධට ඕනේ දේවල් සුද්ධට ඕනේ දේවල් දැනුම් වශයෙන් අපිට දීලා වෙලා තියෙනවා අපි ඒක පිළිගන්නවා ඔව් සුද්ධ එහෙම තමයි සුද්ධ හෝමෝ සේපියන් තමයි සේපියන් තමයි ඇති උනේ වඳුරන්ගෙන්ම තමයි ඉතිරි වෙච්ච වඳුරු රිලව් ඉන්නවා නම් මුන් ඉන්නේ මෙහෙ තමයි අපි ඊට වඩා අහන්නේ ඉතුරු වෙච්ච උන්ගේ වල්ගේ නැති උනේ කොහමද? ඉන්න උන්ගේ තියෙන වල්ගේ නැති වෙනවද? අපි අහන්නේ. ඒකට කියන්නේ දැනුම කියලා questions and answers. මම එහෙම ළමයින්ගෙන් A ළඟට B නම් B ළඟට C නම් ඉංග්‍රීසි හොඩියේ මොකද ඊළඟට තියෙන අකුරට A ළඟට B B ළඟට C මොකද ඊකට තියෙන අකුර ළමයි කිව්ව D නෑ F A ළඟට B නම් B ළඟට C නම් ඊළඟට තියෙන F A ළඟට B නම් B ළඟට C නම් E ළඟට F නේ E ළඟට A ළඟට B B ළඟට C E ළඟට F D කිව්වම මන්නේ දැනුම් ඒක තමයි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ගැටලුවට විසඳුම් වෙනස් ගැටලු කියන්නේ එහෙම ඒවා පොකුණක් තියෙනවා ඒකේ පීනනවා තාරාව දෙන්නේ ඉස්සරහින් පීනනවා එක්කෙනෙක් පිටිපස්සෙන් පීනනවා පිටිපස්සෙන් දෙන්නේ පීනනවා ඉස්සරහින් එක්කෙනෙක් පීනනවා මැද්දෙන් එකෙක් පීනනවා දෙන්නේ දෙපැත්තෙන් පීනනවා එකෙක් පිටිපස්සෙන් පීනනකොට ඉස්සරහින් දෙන්නේ පීනනවා දෙන්නේ ඉස්සරහින් පීනනකොට පිටිපස්සෙන් එක්කෙනෙක් පීනනවා කී දෙනෙක් පීනනවා දැක්කද ලංකාවේ දිගම ගඟ කියන්න පුළුවන් ලංකාවේ උසම කන්ද කියන්න පුළුවන් හැබැයි තාරාවන්ගේ ගාන කියන්න බෑ එයි අරවා ප්‍රශ්න so called questions ඒක උත්තර නෙමෙයි so called questions ඊනියා ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට හදලා තියෙන උත්තර තාරාව ගැන අහපු ප්‍රශ්නයක් නෙවෙයි ඒක ගැටලු වලට අලුතින් උත්තර හොයන්න ප්‍රශ්න දෙන්නේ උත්තර දෙන්න තියෙන්න ඕන දැන් ගැටලු දෙන්න ඕන විසඳුම් හොයන්න තියෙන්න ඕන බුද්ධිය දැනුම තිබුණොත් ප්‍රශ්න වලට උත්තර ලියේ බුද්ධිය තිබුණොත් ගැටලු වලට විසඳුම් ලියේ නිසා වටින්නේ බුද්ධි කියන්නේ අලුතෙන් හිතන්න පුළුවන්කම බුද්ධිය තියෙන මිනිහට කවියක් ලියන්න පුළුවන් උගත් මිනිහට කවිය ලියුවේ කවුද කියලා කියන්න පුළුවන් බුද්ධිමතාට කතාවක් ගොතන්න පුළුවන් උගතට කතාව ලියුවේ කොයි කාලෙද කියලා මතක තියාගන්න පුළුවන් උගතට ආර්ථික විද්‍යාව ඉගෙනගෙන ඒක උගන්නලා දුප්පත්තුනේ කොහොමද
විද්‍යාව ෆේල් වෙච්ච කාට දෙයියනේ කියලා පොසත් වෙන්න. වටින්නේ බුද්ධිය. බුද්ධි 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 වැඩියෙන්ම තිබිච්ච කෙනා බුද්ධ. බුදු පියාණන් වහන්සේ දැනුම අංශ මාත්‍රයක්වත් උන්වහන්සේට වැදගත්ුනේ නෑ නිවන් දකින්න. සර්වමිත්‍ර බ්‍රාහ්මණයා ගෙදරට ගෙනල්ලා ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරව බුදුහාමුදුරුවෝ. එලෙක්ටිව්ෂන් ක්ලාසස් ප්‍රයිවට් කලේ ගෙදරද. ඒකෙන් නිවන් දකින්න පුළුවන් වුණා යන්නේ. බුදු වෙන්න පාදක වුණේ බුද්ධිය දැනුම නෙවෙයි. සෝපාක නිවන් දැක්කා. සුනීත නිවන් දැක්කා. හිඟන්නේ රාද නිවන් දැක්කා. චුල්ලපන්ත කවුරුදු 7යි පොඩි එකා නිවන් දැක්කා. සුනීත කියලා කියන්නේ නගර සභා සනීපාරක්ෂක කම්කරුවෙක් නිවන් දැක්කා. සුභා කියන්නේ නිකම්ම නිකන් ගෑනු ළමෙක් නිවන් දැක්කා. පේශකාර දුහිතරු කියන්නේ ජේතවනාරාමයට එහාට තිබිච්ච ගාමන්ට් ෆැක්ටරි එකේ වැඩ කරපු ගෑනු ළමෙක්. පේශකාර දුහිතරු ඈ නිවන් දැක්කා. උන්නා කියන්නේ හවුස්මේට් කෙනෙක් ඈ නිවන් දැක්කා. කුජුත්තරා නම උත්තරා කොන්ද කුදුයි කුදු උත්තරා ඒ කියන්නේ කුජුත්තරා කුස්සියම්මා කුස්සිය අතුගා බිම මොක් කරපු සුදුලුණු පොඩි කරපු ලුණු කඩා අමුමෙරිස් කරලා කඩා ඒවා ඔක්කොම එක්කව කරලා සිලි කවරේට දාලා ට්‍රැක්ටරේ ඉන්න දවසට ගේට්ටුව ගාව තියාපු කුස්සියම්මා නිවන් දැක්කා. ඒ සියලු දෙනාම නිවන් දැක්කේ අකුරු බෑ සාක්ෂරතාව නැහැ ලිටරසි රේට් එක නිල්. ඒ අකුරු බැරි හැම කෙනෙක්ම නිවන් දැක්කා. එයාට බුද්ධිය තිබුණා උගත්කම තිබුණේ නැහැ. නිවනටවත් වැඩක් නැහැ උගත්කම. බුද්ධි සම්පන්න දරු පරපුරා හිතන්න පුරුදු කරා. හිතන්න පුරුදු කරා. මට තියෙන කරුණු ගොඩක් තව කියන්නේ. හාෆ් සීට් තියෙනවද ඉතුරුවේ? තියෙනවද හැම කෙනෙක් ගාව? මට දෙන්න ඕනේ. ඒක හාෆ් සීට්. තම තමන් ගාව තියෙන හාෆ් සීට්. කොලේ මෙහෙම නම. මෙහෙම නම. හාෆ් සීට් කොලේ දෙක නම. හරි ලස්සනට ගන්න මෙන්න මේ ඉක්මන් කරන්න. ඒක හරි ගන්න අනෙක් පැත්තට තමා ගත්තොත් කඩන්න ලේසි. මේ දැන් මේක දෙකම මැද්දෙන් ඉරක් මේ මම මේ බුද්ධිය තියනවද බලන්න හදනවා නෙවෙයි නොහදනවත් නෙවෙයි. දැන් මේක මෙහෙම නමන්න මේ එක මුල්ලකට තියලා මේ වෙනම ඊට පස්සේ මෙන්න මේව කෑල්ලක් ඇති ආන්ගේ කෑල්ල නම ඊට පස්සේ ඒ කෑල්ල ඉරලා වෙන් කරන්න. දැන් මෙහෙම හරි හතරස් කොලයක් තියෙනවා. මෙහෙම හරි හතරස් කොලයක් තියෙනවා. කොලේ ඉරා ගන්න නැතුව කොලේ ඉරා ගන්න. මෙහෙම ඉරාගත්ත කොලේ ඉතුරු වෙච්ච කෑල්ල පොඩි කරලා අත්තරාතේ විසි කරන්න පුළුවන් තියාගන්න. දැන් මේ කොලේ ආපෝෂණයක් මෙහෙම නම මෙහෙම දැන් මේක ආපෝෂණයක් මෙහෙම නම
මේ දැන් මේක මේව දිගට මේ හතරේ වැඩි කරලා ඉවරකම් කරන්න එපා. මේ හතරෙන් එක කොටසක් අයින්. මෙන්න මේ කොටස. L shape එකට හතරෙන් එකක් ඉතුරු කරන්න. හරි. දැන් මගේ වැඩේ. දැන් මේ ඉතුරු වෙච්ච චූටි කැලේ දෙක දෙයට පොඩි කරලා සාක්කුවට හරි පර්ස් එකට දාන්න. දැන් මෙච්චරයි වැඩි. දැන් අපි තේ බොමු. මේක පුළුවන් නම් සම ආකාරයේ කොටස් හතරකට නමන්න නැත්තම් ලියන්න. මේක කොටස් හතරකට බෙදන්න. හැබැයි හතරම එක හා සමාන වෙනවා. මේක කොටස් හතරකට බෙදන්න. කැලි ඉරලා අයින් කරන්න පුළුවන්. ඒකට ආය හදන්න බෑ වැරදුනොත්. නමන්න එක්ක ලියන්න මේක උඩ එහෙම නැත්තම් අඳින්න හරියටම සමාන කැලි හතරකට. තුනකට නෙවෙයි, හයකට නෙවෙයි, පහකට නෙවෙයි, හතරකට. කැලි හතරම සමාන වෙන්න ඕන. ඉතුරු වෙන්න බෑ. වැඩි වෙන්නත් බෑ. එකකටවත් අඩු වෙන්නත් බෑ. දැනට එක්කෙනෙකුට පුළුවන් එක්කෙනා පෙන්නන්න ඒක. මොකද දන්නවද මම මේ කරන්න හදන්නේ? වැඩි නවත්තලා ගන්නකො. මේක කියලා දෙන්න පුළුවන්. දැනට එක්කෙනෙක් මෙතන ඔබ අතර ඉන්නවා දන්න. කියලා දුන්න ගමන්ම මේක ගැන හිතන්නේ. ඒ කියන්නේ අපි දැනුම දුන්නා. මේක දැන් දන්නේ නැහැ. මේක නමන්න පුළුවන් සමාන කැලි හතරකට. ඒක පුළුවන්ද කියලා බලනකම් වැඩෙන්නේ මොකද? බුද්ධිය. ඒක තමයි ශිෂ්‍යයන්ට වෙන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර අහන කඩදාසියට කියන්නේ ප්‍රශ්න පත්‍රය කියලා. හැබැයි බුද්ධිය අහන එකට කියන්නේ බුද්ධි පරීක්ෂණය කියලා. රස්සාවලට ගන්නකොට ප්‍රශ්න පත්‍රය වගේම බුද්ධි පරීක්ෂණ වැදගත්. බුද්ධි පරීක්ෂණයෙන් සමත් කරන දරුවන්ට බුද්ධිය තියෙනවා. ප්‍රශ්න පත්‍රයෙන් සමත් වෙන එක්කෙනාට දැනුම තියෙනවා. එයා උගත් බුද්ධිමත් නෙවෙයි. ඒක නිසා උගතා බුද්ධිමතෙක් නෙවෙයි. බුද්ධිමතා උගතෙක් නෙවෙයි. රටට වැඩක් වෙන්නේ බුද්ධිමත් උගත්තු. නමන්න මේක කැලේ හතර. හරියටම නැමුවා නම් සංගවා තබා ගන්න. පුළුවන්කම තිබේ නම් නම සංගවා තබා ගන්න. කැලේ හතරක්ද හයක්ද බලන්න. සමාන කැලේ හතරක්ද හයක්ද බලන්න නැමිලා තියෙනවා. සමාන කැලේ හතරක් වෙන්න ඕන. කොබලන් නෑ. කොල් කැලේ හතරකට වැඩි එක්ක සමාන නෑ. බෝඩ් එකක් තිබ්බනම් තව එකක් කරන්න තිබ්බා. වචිර අර බෝඩ් එක පිටින් ගිරලා අල්ලමු බලන්න. Ini
මාත්‍රයක් වෙන්නේ. නෑ මේක වචනයක් අතරක් නමන්න. මේක කර. කියලා දෙන්න පුළුවන්. ඒ කියලා දෙන එක ආනියක්. දැන් මේක කරන්න යන්නේ වෙන එකක්. මම මේ කියලා තියෙන්නේ ගල්. ගල් තිබ්බම වෙන්නේ තියෙන ලොකුට ඇදලා දෙන්න. මේකේ ගානක් තියෙන්නේ කරන්න. 1 2 3 4 5 6 7 8 වශයෙන් මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගනින්න ඕනේ. තේරුණා නේද? මේ පැත්තට නෙමෙයි. මේ පැත්තට නෙමෙයි. මේ පැත්තට. මේ මෙහෙම. 1 2 3 4 5 6 7 8 9 10 ආදී වශයෙන් මේ පැත්තට ගනින්න. ගැනලා ඒක මෙතෙන්ට එනකන් විතරයි ගනින්න පුළුවන්. මෙන් එහා ආපහු මෙහාට ගනින්න බෑ. මෙතන ඉඳලා මෙතෙන් ඕන තැනකට දක්වා ගනින්න පුළුවන්. සමාන ගානක් ගනින්න පුළුවන්. ඕනම ගානක් ගනින්න පුළුවන්. ඒ ගැනපු ගාන නැවතිච්ච තැන ඉඳලා මේ පැත්තට ගනින්න ඕන. දැන් අපි මේ 1 2 3 4 ඉඳලා මෙතන 15 ආවයි කියලා. මෙතෙන්ට තමයි 15 ගණන් ආවේ කියලා. එතන නවත්තන. නවත්තලා මේක 1 2 3 4 5 6 කියලා මේ පැත්තට 15 දක්වා ගනින්න ඕන. ගැනලා ඒක දිහා බලාගෙන ඉන්න ඕන. ඒකට මොකද වෙන්නේ කියලා එතකොට කිය හැකියි මට. ඕනම සංඛ්‍යාවක් ඕනම කෙනෙක් ගනි මෙහෙම 1 2 3 4 5 6 7 කියලා ඕනම තැනකට දාන්න. මෙතෙන්ට නිකන් ගන්නොත් ඒක 1 කියලා ඒ ගාන මෙහාට ගනි. මෙතෙන්ට නිකන් ගන්නොත් මේක 1 කියලා මෙතෙන්ට නිකන් ගනි. මෙතෙන්ට ගන්නොත් මෙහා පැත්තට ගනි. ඕනම ආකාරයක ගණිත සංඛ්‍යාවක් ගණින්න හැබැයි මේ පැත්තට ගැනලා නවත්තපු තැනට 1 කියලා මෙහෙම ඒ සංඛ්‍යාව ගැනලා ඒ සංඛ්‍යාව ඉවර වෙන ගල දිහා බලාගෙන ඉන්න. මගේ මන්තර බලය පෙන්වන්න මම හදන්නේ. ඕනම සංඛ්‍යාවක් ගන්න. මන්තර බලය පෙන්වන්න හදන්නේ.
හරි නේද? හරිද? ඕන්න බලන්න ඒක බලාගෙන ඉන්න අරදන්න එපා මාත්‍යගේ පස්සේ වැරදුනා නෑ නේද? හරියට මේක දිහා බලාගෙන ඉන්නේ කොහොමද කියලා මම කියන්නම්. මන්තරෙන් කියන්නේ මේක දිහා බලන්න. හරි නේද? නැත්නම් බෑ. ඒක නෙමෙයි නම් ගණන් විදියට. ඒක නෙමෙයි නම් ගණන් විදිය වැරදි මිසක් ඒකම ආයෙ ඔක ලියා ගන්න එපා මේකෙන් ඇති. ලියාගත්තා තමයි වරද්ද ගන්න. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගණන් කරලා නැවතිච්ච තැනට 1 කියලා මේ පැත්තට. හරියටම බලන්න. අපි මන්ත්‍රේ වරදින්න විදියක් නැහැ. අර දීය දුන්න මන්ත්‍රය හරිද? හරි නේද? දැන් බලන්න ඉන්න අනිවාර්යයෙන්ම ගණන නිම කරලා ඇත්තේ කොයිකද කියලා මම කියනවා. මේ කොහොමද එහෙම මන්ත්‍ර බලෙන් කියන්නේ? කොහොමද එහෙම මන්ත්‍ර බලෙන් කියන්නේ? එක එකයි මේක එකයි. මම මේ දෙක විතරක් දෙන්නේ කාල වේලාව නැති හින්දා මේක මම කියන්න හදන්නේ මොකක්ද? ළමයින්ගේ වනින්න ඕන බුද්ධි. මේ වයින් මෙන්නේ බුද්ධි. අපේ ගෙදර හැමදාම රාත්‍රියට භූමි තෙල් කුප්පිලාම්පුව පත්තු කරගෙන ඉවරලා අපේ තාත්තා මේ වගේ දේවල් කළා. දරුවෝ බුද්ධිමත් වුණේ එහෙම. අපේ ගෙදර සාලිමත්ත රාත්‍රියට පැදුරු කඩමාල් එලාගෙන භූමි තෙල් කුප්පිලාම්පුව මැදින් තියාගෙන කලේ ඒක. අඟල් සිද්ධියේ ලිඩි යක්ස් පෙට්ටිය තිබුණේ නැහැ ඒක. එහෙම තිබුණනම් කාලේ කනවා අපි. එතකොට කාලේ කන්නේ මේ. එහෙම උනේ නැත්te ඒක නිසා. මේක කරන්න පුළුවන් නම් ඔබේ වැඩිනවා බුද්ධි. ඔබ මේ වගේ දේවල් ශිෂ්‍යයන්ට දුන්නොත් ශිෂ්‍යයන්ගේ වැඩිනවා බුද්ධි. ලෝකයේ තියෙන ගංගාවන් හරි ලෝකයේ තියෙන අනෙකුත් දේවල් හරි සංඛ්‍යා ලේඛන දත්ත වශයෙන් ඔළුවේ පුරවගෙන තියාගත්තට ඒකෙන් එන යහපතක්. ඇත්තම කිව්වොත් නිවන් දකින්න පුළුවන් චතුරාර්ය සත්‍ය දන්නේ කර්මය දන්නේ පටිච්චසමුපාදය දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ බැරිද කටපාඩමින් බුදුහාමුදුරන්ට වඩා වෙන්නේ. ඔය ඔක්කොම දන්නවනේ චිත්ත චෛතසික රූප නිබ්බාන දන්නේ කොනිවා නේ. එයයි දැනගත්තට නිවන් දකින්න බෑ ඒකයි. නිවන් ඉන්නේ බුද්ධියෙන් දැනුමින් නෙමෙයි. දැනගත්තාම ඉන්නේ දැනුම බුද්ධිය නෙවෙයි. මුකුත්ම නොදත් කිසිම දෙයක් සබ්ජෙක්ට් හැටියට නොදත් අය තමයි වැඩියෙන්ම නිවන් දැකන්නේ. බුද්ධිය තිබිච්ච
ඒක නිසා බුද්ධිය වර්ධනය කරවන්න. එතකොට තමයි හිතන්න පුළුවන් જાතියක් නිර්මාණය වෙන්නේ. එතකොට තමයි හිතන්න පුළුවන් પરම්පරාවක් නිර්මාණය වෙන්නේ. එතකොට තමයි ඉන්නවන්ට හිතන්න පුළුවන් වෙන්නේ. මේක හිතන්න බැරුව වෙන එක හිතන්නේ නැහැ. මේ වගේ ක්‍රමෝපායන් පාවිච්චි උත්සාහ කරන්න. මේක නම් උත්සාහ කරන්න ගල් ටිකේ මන්ත්‍රය වල එහෙනම් තුනුරුවන් සරණ.